හලලුයා. ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ස්වාමීන් වහන්සේගේ දරුවන්, අපි ජේසුස් වහන්සේ විශ්වාස කරන අය, අපි දෙවියන් වහන්සේට ස්තුති කළ යුතුයි. අපි ජීවත් වන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. ආමෙන්. ඉතින් ආදරණීය සහෝදර සහෝදරිය, විශාල විනාශකාරී කාලයක් විදිහට ඔබට මේ කාලය හැඟෙනවා. ඒක ඇත්ත. නමුත් මම මුලින්ම කියන්න කැමති මේ කාලය අවසානයේ නොවේ, මේ ආරම්භයයි. ආරම්භයේ සලකුණක්. මෙතෙන් පටන් මේ ලෝකයේ ඉදිරියට ඇතිවන කිසිම කාලයක් යහපත් කාලයක් වන්නේ නැහැ. තව ටික දිනකින් දෙවියන් වහන්සේ තුල අපි විශ්වාස කරමු මේ රටේ ලෝකයේ අයහපත් කාලය පහ වෙලා යයි. නමුත් නැවත ශුද්ධ බයිබලයේ කියා තිබෙන ආකාරයට අවසාන කාලයේ ලකුණු පහළ වෙනවා. ශුද්ධ බයිබලයේ බොහෝ කාරණා ගැන කතා කරනවා. ඉතින් ඔබට පුළුවන් බයිබලයේ එළිදර පොත වගේ පොත් පරිහරණය කරොත් ඔබට අවසාන කාලය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් අද දවසේ අපි බලන්නට යනවා බොහෝ ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ජීවිත අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඒක ඇත්ත. උන්වහන්සේ අපි තුල අපි සමග සිටිනවා. උන්වහන්සේ කිසි දිනක අපව අතහැරලා දාලා යන්නේ නැහැ. බයිබලයේ කියනවා සදාකල් ශුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. ආමෙන්. සදාකල්. යම් දිනක මමගේ ශරීරය නැමැති කූඩාරම තුලයි මම ජීවත් වෙන්නේ. යම් දිනක මේ ශරීරය අතහැරලා මම ගියාත් මගේ ආත්මය තුල උන්වහන්සේ සදාකල් සිටිනවා කියලා ශුද්ධ බයිබලයේ අපිට පොරොන්දුවක් දී තිබෙනවා. නමුත් සහෝදර සහෝදරි, අපි මේ ජීවත් වෙන මේ පොළොවේ අපි බොහෝ අභියෝගයන් වලට මුහුණ දෙනවා. අපි දන්නවා අපේ ප්‍රධාන සතුරා සහ එකම සතුරා යක්ෂයා පවණයි. අපේ මිනිස්සු සතුරු නොවේ. බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි, පාස්ට් අපි මේ සමහර දේවල් ගොඩනගනවා. ඇයි අපේ ජීවිතේ ගොඩනගන දේවල් ඉදිරියට කරගෙන යන්න බැරි? අපි ගොඩනගන ව්‍යාපාරය කඩාගෙන වැටුණා. අපි සමහරවිට ගොඩනගන දේවල් අපේ ජීවිතේ නැති වෙනවා. සමහරවිට අපි බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්යන් උදව් කරන අය අපේ ජීවිතෙන් ඉවත් වෙලා යනවා. සමහරවිට හිතපු නැති විදිහට අපේ ජීවිත කඩාකප්පල් වෙනවා. ඕන අහන ප්‍රශ්නයක්, පාස්ට් ඇයි? ඒ වෙලාවට මම නැවත උන්ගෙන් අහනවා, අද දවස් වෙනකන් ඔබ ජීවත් වුණා නේද? එතකොට ඒ අය නැවත මට උත්තර දෙනවා, ඔව් පාස්ටර්, දෙවියන් වහන්සේට ස්තුතියි, අද වෙනකන් අපි ජීවත් වෙනවා. ආමෙන්. නමුත් දැන් මම මේ වෙලාවේ කතා කරන්න යන ආදරණීය සහෝදර සහෝදරිය, ස්වාමින් වහන්සේ තුල අපි මේ යන ගමනේ ඇදහිල්ල දෙවියන් වහන්සේ තුල පමණයි අපිට තබා ගන්නට පුළුවන්. ආමෙන්. අපේ සැපයුම් කරුණ වහන්සේ, අපව සුව කරන්න උන්වහන්සේ, අපව ආශිර්වාද කරන්න උන්වහන්සේ වෙන කිසි කෙනෙක්වත් වෙන කිසි දෙයක්වත් නොවේ. දැන් පළවෙනි කාරණය තමයි, අපේ පොළවේ මේ ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ අපිට බොහෝ දේ දී තිබෙනවා. දැන් සමහර මිනිස්සු අහයි, පාස්ටර් අපිට මුකුත් නැහැ. මම අහනවා, අද දවසේ අපි ගොඩක් වෙලාවට අපි හිතන්නේ අපිට නැති දේවල් පමණයි. ඔව්, මට ගයක් නැහැ කියයි, මට ඇඳුම් නැහැ කියයි, මට ලස්සනක් නැහැ කියයි, මට නිරෝගීකම නැහැ කියයි. මොකද අපේ මනස නිතරම හිතන්නේ නැති දේවල් ගැන පමණයි. මට නැති දේවල් ගැන සිතමින් කල්පනා කරමින් මම මානසික පීඩනයකටපත් වෙලා, අවපාතයකට නැත්නම් බිමටමපත් වෙලා මම බොහොම මානසික රෝගියෙක් විදිහට මම සමහරවිට ජීවත් වෙනවා. අපි අපේ ජීවිතවල සමහර විට අපි මේ පීඩණයෙන් ජීවත් වෙද්දී සමහරට අපි අපේ නිවැරදියන්ට, අපේ අසල්වැසියන්ට පවා පීඩාවක් ඇති වෙන ආකාරයෙන් සමහර මනුෂ්‍යයන් ජීවත් වෙනවා. සමහරට ඔබ ජීවිතේ දවසක් ගෙවන්නේ වේදනාවෙන්, ඉන්නේ වේදනාවෙන්. සමහරට ඔබට hina වෙන්න බෑ, ඔබට කතා කරන්න බෑ, ඔබට සන්තෝෂෙන් ඉන්නට බෑ. හේතුව තමයි ඔබගේ මනස යක්ෂයා හිර කරන ජීවත් වෙන්න බැරි විදිහටම. දැන් උදාහරණයක් ගන්නම් මම. අද දවසේ ඔබට ආහාර වේලක් කාට හරි නැහැ කියලා කියන්න. රයිට්? ඔබට අද දවසේ ආහාර වේලක් නැති වෙන්නේ ඒත් ඔබගේම ක්‍රියාවක් නිසා පමණයි. අද දවසේ මොකක් හරි හේතුවක් නිසා ඔබට ආහාර වේලක් නැතත් සමහර විට ආහාර වේල ගැන හිතාගෙන ඉඳලා කලකිරීමෙන් සිටියොත් ඔබට රාත්‍රී ආහාර වේලත් ඔබගෙන් නැති වෙලා යනවා.
දැන් රාත්‍රී ආහාර වේල ගැන හිතමින් දෙයිනේ වේල් දෙකක් මං අද බඩගින්නේ කිව්වා කියලා හිතලා අඬන්න වැළපෙන්න ගියා නම් ඊළඟ දවසෙත් ඔබට සමහරට බඩගින්න ඉන්න වෙයි. නමුත් මම කියන්නේ මේම දෙයක්. එක වේලක් ඔබ බඩගින්නවත් දෙවියන් වහන්සේ තියන්නේ නැහැ කියලා පොරොන්දුවක් තිබෙනවා. උන්වහන්සේ කියනවා තරුණ සිංහයෝ බඩගින්න හිටියත් දෙවියන් වහන්සේ සොයන මනුෂ්‍යයා කවදාවත් බඩගින්න ඉන්නේ නැහැ. ආමේන්. ඉතින් සහෝදර සහෝදරිය ඒ පොරොන්දු ඒ විදිහට තියෙද්දි ඇයි අපේ ජීවිතවල වේල් තුනකට යක්ෂයා පහර ගහන්නේ? අද දවසේ අපි කතා කරන්න යන්නේ ඒකයි. ආමේන්. ඒ නිසා සියලු දෙනා කරුණාකරලා දේශනාව ආද්දී සමහර මනුෂ්‍යයන් පුරුද්දක් තියෙනවා පොඩ්ඩක් ඇවිල්ලා පොඩ්ඩක් අහලා පොඩ්ඩක් යනවා. ඒ අයගේ අය කවදාවත් වර්ධනය වෙන්නේ නැහැ. දේශනාවට අහන්න ආව නම් කරුණාකරලා ඉවර වෙනකන් අහන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මේකෙන් පොඩ්ඩයි ඒකෙන් පොඩ්ඩයි අර පාස්ටර්ගෙන් පොඩ්ඩයි මේ පාස්ටර්ගෙන් පොඩ්ඩයි පොඩ්ඩ අරගන්න කිසි කෙනෙක් ආත්මිකව වර්ධනය වෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි. ආමේන්. හාලෙලූයා. ආදරණීය සහෝදර සහෝදරිය යක්ෂයා ආත්මයක්. අපි දන්නවා වැටුණු දේවදූතෙක්. බොහෝ අය යක්ෂයාට අසීමිතව බයයි. බය වැඩිකමටම තමයි ගොඩක් දේවල් කරන්නේ. දැන් උදාහරණයක් ගමු. අපි සොරෙක් වල්ලන්න යනවා නම් පොලිස් නිලධාරී දෙන්නෙක් ඒ සොරාගේ පස්සේ දුවනවා නම් ඒක බලන් ඉන්න අය කල්පනා කරනවා රයිට් ඌ සොරෙක්. සාමාන්‍ය සොරෙක්. අපි හිතමු පොලිස් නිලධාරීන් 10 දෙනෙක් ඒ සොරාගේ පස්සේ දුවනවා කියලා. එතකොට බලන් ඉන්න කෙනෙක්ට හිතෙනවා ටිකක් දරුණු පුද්ගලයෙක්ගේ පස්සේ තමයි මේ පොලිස් මහත්තුරු හඹා යන්නේ මොකද 10 දෙනෙක් යනවා. තව ටිකක් අපි ඉහළට ගිහිල්ලා කල්පනා කරලා බැලුවොත් පොලිස් ජීප් නැත්නම් වාහන 5ක් විතර ඒ වගේම හමුදාවෙන් සෙබළුනුත් ඒ වගේම ගුවන් නැත්නම් හෙලිකොප්ටර් යානෙකුත් යම්කිසි මිනිහෙක්ව හඹාගෙන යනවා නම් ඔහු ඊටමල් දරුණු පුද්ගලෙක්. සමහර විට අපි යක්ෂයාව අපේ ජීවිතෙන් දුරු කරන්න අපි මොනවද කරන්නේ? සමහර විට ඔබ බොහෝ කාරණා කරනවා ඇති යක්ෂයා වෙලවන්න. ඔබ කරන කාරණා වැඩි වෙන්න යකාව දුරු කරන්න ඔබ ගන්න උත්සාහය වැඩි වෙන්න ඒකේ අනිත් පැත්තෙන් අපි කියනවා සාතන් ඒ තරමටම අපේ ජීවිත විශාලව සිටිනවා කියලා. එන යකාව ලොකු කරගන්නේ අපිම තමයි. නමුත් සුද්ධ බයිබලයේ බැලුවොත් සාතන් කියන්නේ යේසුස් වහන්සේ හිස පොඩි කළා වූ ආත්මයක් පමණයි. කීදෙනෙක් ආමෙන් කියනවද? ආමෙන්. එතකොට හිස පොඩි කළා වූ ආත්මයට මොනවද කරන්න පුළුවන්? අද යක්ෂයා ළඟ බලය නැහැ. අද යකාට මොනවද පුළුවන්? යකාට මොනවද පුළුවන්? යකාට පුළුවන් ද ඔබව මරන්න? යකාට පුළුවන් ද යක්ෂයාට පුළුවන් ද ඔබව විනාශ කරන්න? යක්ෂයාට පුළුවන් ද ඔබව දුප්පත් කරන්න? යක්ෂයාට පුළුවන් ද ඔබව වාහනවල හපන්න? යක්ෂයාට පුළුවන් ද ඔබව ලෙඩ කරන්න? මුකුත් කරන්න බෑ. හැබැයි කනගාටුයි අපි ඉඩ දෙන නිසා සතුරා ඒ ක්‍රියාවට අපි තුලින්ම ඒ බලය නිදහස් කරගන්නවා. හරියට නිකන් අපේම පීයෙන් අපේම අත අපි කපා ගන්නවා වගේ වැඩක්. පීය තියෙන්නේ ආයුධය තියෙන්නේ බලය තියෙන්නේ අපි ළඟ. අපි ළඟ තියෙන බලයම අපි අපිට විරුද්ධව පාවිච්චි කරන්න පොළඹවන එක තමයි යක්ෂයාගේ අද දවසේ ක්‍රියාව. ආමේන්. හalleluya. මම උදාහරණයක් කියන්න ඔබට. right? යක්ෂයාට විරුද්ධ වෙනවා කියන්නේ එකක්. යක්ෂයාගේ ක්‍රියාවට විරුද්ධ වෙනවා කියන්නේ තව එකක්. අපි දන්නවා සමහර විට සුව කිරීමේ මෙහෙයන් වල අපි දේවස්ථානයේ තේ දේ කරනවා. සමහරට මිනිසයන් දඟලනවා, පෙරලෙනවා, කෑ ගහනවා. අපිට මතකයි අපි එක දවසක් දේවමයක් කළා මීගම ප්‍රදේශේ. අපේ දේවස්ථානයේ මීගමු ඒ ශාලාවේ දේවමය කරලා යක්ෂ දුරු කරද්දී කිලෝමීටර් 150ක් එහායින් තියෙන කල්පිටිය කියන ගමේ ඇතුලේ ඉන්න යක්ෂයන් ආරූඪයලා ඇවිස්සෙන්න ගත්තා. ඒ මොහොතේ මේ රෑම ඔවුන් වෑන් රථයක රාත්‍රී 11යි ඔවුන් දේවස්ථානට එද්දී ඒ යක්ෂාත්ම වලින් පිරුණු බොහෝ මිනිසයන් අරගෙන වෑන් එකක් පිරෙන්නම නැවතත් ඔවුන්ට සිද්ධ වුණා සිදු අපේ දේව සභාවට එන්න. ඇඟ ඇතුලේ යක්ෂයා ක්‍රියාත්මක වෙනවා කියන එකක්. මනස තුල පාලනය කරනවා කියන්නේ තවත් එකක්.
ඇඟේ ඉන්න යක්ෂයා වෙලවන්න පාස්ටර්ස්ට අත තියලා යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා කෑ ගහනවා, දුරු කරනවා. ඒක මාත් කරනවා. සමහර විට අපි යකා ඉන්නවද නැද්ද කියලා අපි දැනගන්නේ කොහොමද? අද එකම මිනුම් දණ්ඩයි. එයා වැටුණාද? නෑ, තාම වැටෙනවා. ඌ යාඥා කරද්දි වැටෙනවා. යාඥා කරද්දි වැටෙනවා කියන්නේ ඒ කියන්නේ ඇඟේ යකා ඉන්නවා තාම. නෑ එයා වැටෙන්නේ නෑ යාඥා කරද්දි. ඒ කියන්නේ යකා හොඳයි. යකා ගියා. දැන් ඇඟේ අශුද්ධාත්ම නෑ. වෙන්න පුළුවන්. ශරීරය තුල ඇතුළාන්තේ අඳුරු ආත්මයක් නෑ කියලා කියන්න පුළුවන්. නමුත් කොයිතරම් දුරට ඔබගේ ජීවිතය පාලනය කරනවද? අපි නැවතත් කල්පනා කරන්න ඕන දෙයක්. ඇඟේ ඇතුලේ ඉන්න යකා වෙලවන්න සෝමහකින් පුළුවන්. හැබැයි මතක තියාගන්න මගේ මනස තුල ක්‍රියාත්මක වෙන මගේ මනස පාලනය කරන අශුද්ධාත්ම දුරු කරන්නට යේසුස් වහන්සේගේ නාමයෙන් එන වතුර ටිකටවත් යේසුස් වහන්සේගේ නාමයෙන් කරන යාඥාවකටත් බෑ. මගේ මනස තුල සතුරාගේ ක්‍රියාවට විරුද්ධව සටන් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයයි. ආමෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන් මම දෙවියන් වහන්සේගේ වචනය තුල මගේ මනස ශක්තිමත් කරගද්දි තමයි යක්ෂයා මගේ ජීවිතෙන් දුර වෙන්නේ. එහෙම නැතුව මගේ මනස තුල සතුරා ගේන සිතුවිලි වලට මම විරුද්ධ වෙන්නේ නැතුව ජේසුස් වහන්සේගේ නම කියලා මම වතුර බිව්වා කියලා මගේ සතුරා මගේ ජීවිතය ගැන ප්‍රහාර වලින් මට ගැලවෙන්න බෑ. ආමෙන්. එනිසා සහෝදර සහෝදරි මේ කාරණා කියන්නේ බොහෝ අත්දැකීම් එක්ක. ලංකාව පුරා බොහෝ දිස්ත්‍රික්කවල තැන්වල අපි සේවාවන් කරලා ලබාගත් අත්දැකීම් 100,000 ගණන් මිනිසුන්ට යාඥා කරලා ලබාගත් අත්දැකීම් තුලින් තමයි මම ඔබට මේ ගැන්වීම ගේන්නේ. විශේෂයෙන්ම අත්දැකීම් කෙසේ වෙතත් ඒක දෙවියන් වහන්සේගේ වචනයයි. අපි කිව්වොත් මෙහෙම පේත්‍රස් තුල එක වෙලාවක යේසුස් වහන්සේ කියනවා පේත්‍රස්ට කියනවා සාතන ඔබ ඵලයන් පස්සට. අපි දන්නවා ඔව් තුලින් යක්ෂයා කතා කරා. එක මොහොතක යුදස්ගේ ශරීරය තුලට ඇවිල්ලා යක්ෂයා ක්‍රියාත්මක වෙනවා. දැන් ආදරණීය සහෝදර සහෝදරිය සතුරා මගේ මනසට සිතවිලි ප්‍රහාරයන් එවමින් සිටිනවා. ඇත්තටම මගේ මනසට අපේ ශරීරයට එනවා සිතවිලි වර්ග කිහිපයකින්. යක්ෂයා අපිට සිතවිලි එවනවා. ඊළඟට දෙවියන් වහන්සේ අපිට සිතවිලි එවනවා. මා තුලින් එන්නව සිතවිලි තිබෙනවා. රයිට්. අපි යනවා ඊළඟ පියවරට. සතුරා යක්ෂයා ඔබගේ ජීවිතේ යමක් කරන්නේ යමක් නැති කරන්නේ යම් කිසි අවසාන අරමුණක් තියාගෙන. රයිට්. මම බයිබල් පද කියවන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබ බොහෝ දෙනෙක් දන්නවා යෝබ් ගැන. හරි. ඉතින් යක්ෂයා පොළොවේ එතන කියනවා ස්වාමින් වහන්සේ යෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා 6 වෙනි පදය. තවද එක් දවසක් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ස්වාමින් වහන්සේගේ ඉදිරියේ පෙනී සිටින දාකල්හි සාතන්ද ඔවුන් ඉදිරියේ ආවේය. එවිට ස්වාමින් වහන්සේ නුඹ කොතැන සිට ආවේදයි සාතන්ගෙන් ඇසූසේක. ආමෙන්. සාතන් ස්වාමින් වහන්සේට උත්තර දෙමින් පොළොවේ ගමන් කොට සාතන් ස්වාමින් වහන්සේට උත්තර දෙමින් පොළොවේ ගමන් කොට ඔබ ඇවිද ආවෙමි කීවේය. එවිට ස්වාමින් වහන්සේ මෙහෙම කියන 8 වෙනි පදය නුඹ මාගේ මෙහෙකරු යෝබ් ගැන කල්පනා කළේද? ඔව් මේ නිර්දෝෂ වූ අවංක වූ දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ නපුරෙන් වැළකී සිටිනා වූ මිනිසෙක් පොළොවේ නැතයි කීවේය. ආමෙන්. ඔබ 100,000 වරේ මේ පරිච්ඡේද කියවලා ඇති. මම මෙහෙම දෙයක් කියන්න කැමතියි. දැන් බලන්න දෙවියන් වහන්සේ යෝබ් ගැන දැක්කේ ඔහු ළඟ තිබුණු දරුවෝ කී දෙනෙක් හිටියද? ඔහු ළඟ තිබුණු බැටළුවෝ කී දෙනෙක්ද? ඔහු ළඟ තිබුණු ධනෙ කීයක්ද? කොච්චරද කියලා දෙවියන් වහන්සේ මේ වෙලාවේ යක්ෂයාට කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ ඔහු මෙන් උන්වහන්සේ දැක්කා ඔහු නිර්දෝෂී ඔහු අවංකයි දෙවියන් වහන්සේ කෙරෙහි බයයි නපුරින් වැළකී සිටිනා මිනිසෙක්. ඒ කියන්නේ ඔහු අවංකව කතා කරොත් ඔහුගේ ධර්මිෂ්ඨකමයි දෙවියන් වහන්සේ දකින්නේ. ආමෙන්. සමහර මනුෂ්‍යය කියනවා ඒක පාස්ටර් ඉතින් පරණ කිවිසුමනේ. රයිට්. මම අලුත් කිවිසුම අනුව කිව්වා නම් අද දවසේ දෙවියන් වහන්සේ මා තුල දකින්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. ආමෙන්. අද මම උන්වහන්සේගේ ධර්මිෂ්ඨෙක්. මම යේසුස් වහන්සේගේ නාමය අදහන්නේ කොයි වෙලාවේද? බයිබලයේ කියනවා උන්වහන්සේගේ නාමය අදහනවා නම් මට උන්වහන්සේගේ දරුවෙක් වෙන්නට උන්වහන්සේ බලය දෙනවා. ඒ කියන්නේ ධර්මිෂ්ඨකම මා තුල තිබෙනවා අද දවසේ. හාලෙලූයා. දැන් අද දවසේ දෙවියන් වහන්සේ මේ විදිහට උත්තර දෙනවා නම්
අද දවසේ ඔබත් මමත් මේ ලෝකෙින් හැමෝටම දෙවියන් වහන්සේ මේ ලෝකේ ජේසුස් වහන්සේ පිළිගත් සියලු දෙනාට උන්වහන්සේ කියන්නේ ඔව් වගේ ධර්මිස්තෙක් තව නැහැ කියලා. නමුත් යක්ෂයා මොනවද කියන්නේ? right? සතුරා නිතරම ලෞකික දේ ගැන දෙවියන් වහන්සේට කතා කරන මෙන්න මෙහෙම. සාතන් ස්වාමීන් වහන්සේ උත්තර දෙමින් ස්වාමින් වහන්සේ යෝබ් දෙවියන් වහන්සේ කෙරෙහි බයවන්නේ ඇයි නිකමටද? අන්න බලන්න පේනවද? right? යක්ෂයා ලෞකික දේ කතා කරනවා නමුත් දෙවියන් වහන්සේව ගැන කතා කරේ නැහැ. මෙතන කියනවා යෝබ් දෙවියන් වහන්සේ කෙරෙහි බයවන්නේ නිකමටද? ඔබ වහන්සේ ඔහු වට කරත් ඔහුගේ ගෙදර වට කරත් ඔහුට ඇති සියල්ල වට කරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔහුගේ අත්වැඩට ආශිර්වාද කළසේක. ඔහුගේ සම්පත්ද දේශයේ වර්ධනය වී තිබේ. නමුත් ඔබගේ අත දිගු කර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනු මැතයි කීවේය. මෙන්න බලන්න. right? දෙවියන් වහන්සේ යෝබ්ගේ තියෙන ගුණාංගය දැක්කා. යක්ෂයා හැම වෙලාවෙම යක්ෂයා සිතන්නේ මනුෂ්‍යයා ආදරය කරන්නේ දෙවියන් වහන්සේට නොවේ ලෞකික දෙයට. දැන් මේ ස්ථානේ මම ඔබට වටිනා දෙයක් කියන්න කැමතියි. පළවෙනි කාරණය මම ආදරය කරන්නේ මට තියෙන දේවල් වලටද ඒ දෙ දුන්නා වූ දෙවියන් වහන්සේටද? දැන් ඔබ හැමෝම කිය අපි දෙවියන් වහන්සේට ආදරේ. ඒක ඇත්ත. right? ඔබට දීලා තියෙන වාහනේ දෙවියන් වහන්සේ දුන්න දෙයක් වෙන්න පුළුවන්. නමුත් සමහර විට වාහනේ පොඩි එන්ජින් එකේ ලෙඩක් ආපු ගමන් අපි සමහර මිනිස්සු අහනවා මොනවද අප මේ යාඥා කරලා ගත්ත වාහනේට මෙහෙම වෙන්නේ? බලන්න. right? සමහර ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යාපාරය දෙන්නෙම දෙවියන් වහන්සේ. සමහර දවස්වල පොඩි පොඩි පාඩුවක් ඇති වෙද්දී අපි කියනවා දෙවියන් වහන්සේට යාඥා කරලා ගත්ත බිස්නස් එක ඇයි මේ පාඩු වෙන්නේ? සහෝදර සහෝදරි මම කියන්න කැමතියි ඔබට. ඔබ දෙවියන් වහන්සේ ගැන තියෙන විශ්වාසය, උන්වහන්සේ තුල තිබෙලා තියෙන ඇදහිල්ල නැති කරන්න යක්ෂයාගේ අරමුණක් තිබෙනවා. ඔබගේ වාහනයෙන් උට වැඩක් නැහැ. ඔබගේ ශරීරයට ඕනේ නැහැ. ඔබගේ දරුවන්ගෙන් වැඩක් නැහැ. දරුවන්ගේ ඉගෙනීමෙන් උට වැඩක් නැහැ. නමුත් මේ සෑම ලෞකික දෙයකටම සතුරා පහර ගහන්න මාන බලාගෙන ඉන්නේ එකම එක අරමුණක් වෙනුවෙන් ඒ ඔබව මාව දෙවියන් වහන්සේගේ ප්‍රේමය නැත් කරන්නට. ආමෙන්. මේක තමයි ඇත්ත. එහෙනම් සහෝදර සහෝදරිය මම කියන්න කැමති ඔබත් මමත් විශ්වාස ඇදහිල්ල තබා තිබෙන්නේ මොකටද? ඒක තමයි නමස්කාරය. ඔබ දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරන කෙනෙක් නම් එහෙනම් ඉතින් මේ පොළවේ කුමන දෙයක් සැලුණත් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. දැන් බොහෝ මිනිස්සු කියනවා මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. හැබැයි ඔබගේ ආදායම ඉන්නේ ඔබගේ රැකියාවේ. පොඩ්ඩක් රැකියාව සැලවෙද්දි රැකියාවේ ප්‍රශ්නේද්දි සමහරට රැකියාව නැති වෙන්න වගේ යද්දී අපේ මිනිස්සු වැටෙන වැටිල්ලක් බිම් මට්ටමටම වැටිලා දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරලා අඬලා වැළපිලා හරියට කල්පනා කරන මිනිහට තේරෙනවා මෙයා විශ්වාස කළේ දෙවියන් වහන්සේව නොවේයි මොහු විශ්වාස කළේ රැකියාවයි. සමහරට ලංකාවේ තියෙන හොඳම රැකියාවක් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ දෙයියෝ වෙලා ඔබගේ නාමිකව ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කළාත් ඔබ ඇතුළාන්තයෙන් ඔබ දෙවියන් විදිහට සැලකුවේ සැබෑ වූ දෙවියන් වහන්සේ නොවේ. ඔබගේ රැකියාව තමයි අද දවසේ ඔබගේ දෙවියන්ගුනේ. ඒ නිසානේ රැකියාව සැලවෙද්දී අපි සැලවෙන්නේ. රැකියාව සැලවෙද්දී අපි සැලවෙනවා. රැකියාව නැති වෙද්දී අපි මැරෙන්න හදනවා. නමුත් එක දෙයක් දෙවියන් වහන්සේ විශ්වාස කරන මනුෂ්‍යයා කවදාවත් ලෞකික දෙයක් සැලවෙද්දී සැලවෙන්නේ නැත. ආමෙන්. මේක තමයි ඇත්ත. ඉතින් ආදරණීය සහෝදර සහෝදරිය ඔබටත් මටත් දෙවියන් වහන්සේ දුණු ගැලවීම යක්ෂයාට කවදාවත් නැති කරන්නට බෑ. කීදෙනෙක් ආමෙන් කියනවද? අහන් ඉන්න අය? right? බය වෙන්න එපා. අපි කවුරුත් අපායට යන්නේ නැහැ. මම දන්න මිනිස්සු කියනවා අපායට යනවා අරකද මේකද? ජේසුස් වහන්සේව ගැලුම්කරු විදිහට පිළිගන්න කිසි කෙනෙක් බයිබලය අනුව අපායට යන්නේ නැහැ. ඒක ගැන ප්‍රශ්න තියෙනවා නම් කවුරු හරි මට කතා කරන්න මම ඔබට උත්තර දෙන්නත් තේරුම් කරන්නත් ලෑස්තියි. ජේසුස් වහන්සේව ගැලුම්කරු විදිහට පිළිගන්න කිසි කෙනෙක් නිරයට යන්නේ නැහැ. ඒක උන්වහන්සේගේ වචනේ පොරොන්දුවක්. මොකද උන්වහන්සේ ආ විනිශ්චය කරන්න නොවේ. අපිට සදාකාල ජීවනය ලබා දෙන්නටයි. ආමෙන්.
හලලුයා. දැන් සහෝදර සහෝදරි මම අපිට කතා කරන්නේ යක්ෂයාගේ අවසාන ඉලක්කය. උට මොනවද කරන්න පුළුවන්? ඌ කොහොමද කරන්නේ? පළවෙනි දේ වටිනා දේ මම බලා සිටිනවා, නොවටිනා දේ අතහරිනවා. ගෙදර තියෙන වටිනාම දේ ගැන තමයි මිනිස්සු පරිස්සම් කරන්න බලන්නේ. මොනවද වටින්නේ? රයිට්. දැන් උදාහරණයක් කියන්නම්. අපි කොහේ එළියට යනවා නම් අපගේ ගේ දොර ලොක් කරනවා, තාප්පේ ගේට්ටුව ලොක් කරනවා, ඉබ්බ දානවා. ආරක්ෂාව. හේතුව අපිට ගේ ඇතුලේ තියෙන හැමදේම වටිනවා. මං කියන එක හරියද? රයිට්. අපි හිතමු අපේ ගෙදරට ගම් වතුරක් එනවා. දැන් ගම් වතුර එනවා මුළු ඉඩමටම. අපි මොකද කරන්නේ? ගේ ඇතුළට ඇවිල්ලා අපි දොර වහගෙන. නැත්තම් අපි ගේ ඇතුළට ඇවිල්ලා දැන් අපි දන්නවා කොයි මොහොතේ හරි මේ වතුර අපේ නිවස ඇතුළට එනවා. දැන් අපිට සිද්ධ වෙනවා වටිනා දේවල් ටිකක් අයින් කරගන්න. දැන් මේ වෙලාවේ එළියේ තියෙන තාප්පේ වැඩක් නැහැ, එළියේ තියෙන ගේට්ටුව වැඩක් නැහැ. දැන් ගේ ඇතුළේ ගිහිල්ලා බැලුවාම දැන් මොනවද වටින්නේ? දැන් අත්දැකීම් තියෙන අය දන්නවා. ගෙදර තියෙන ටීවී එක උස්ස ගන්නවා එක පැත්තකට, ෆ්‍රිජ් එක අයින් කර ගන්නවා එක පැත්තකට, රයිට්? විශේෂයෙන්ම රත්තරන් බොට් ටික අපි ගන්නවා එක පැත්තකට නෙමෙයි සාක්කුවට. කම්පියුටර් පරිගණක, හෑන්ඩ් ෆෝන් ඒවා තමයි දැන් වටින්නේ. ඊළඟට ලියකියවිලි, බැංකු කාඩ්, ගිණුම් ශේෂ, ලියකියවිලි, ඔය තියෙන ඩෙන්ටි කාඩ් ටික ඔක්කොම ගන්නවා. රයිට්. මේ ටික අරගෙන අපි පැත්තකට පැක් කරනවා. දැන් අපි හිතමු මේ ගම් වතුර තවත් වේගයෙන් උඩට එනවා. දැන් අපිට දුවන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. දැන් ටීවී උස්සගෙන දුවන්න බෑ, ෆ්‍රිජ් උස්සන් දුවන්න බෑ. දැන් මොකද කරන්නේ? ටීවී ටිකයි ෆ්‍රිජ් ටිකයි අතහරිනවා. දැන් අපේ අත ඉතුරු වෙලා තියෙන්නේ මොනවාද? රත්තරන් බඩු ටික, අපේ ලියකියවිලි ටික විතරයි. හිතන්න ගම් වතුර තවත් වැඩි වුණා. දැන් අපිට තවත් බොහෝ දේ අතරින් සිද්ධ වෙනවා. මොනවද දැන්? රත්තරන් බඩු අතේ තියාගෙන, ලියකියවිලි අතේ තියාගෙන අපිට පීනන්නවත් බැරි නම් මොනවද කරන්නේ? ඔය කොම කේල් මල් ටික අතහැරලා වඩාත්ම වටින්නේ මොකද්ද? මගේ ජීවිතය කියලා කොම අතහැරලා අපි පීනන්න ගන්නවා. අපිට හැමදේම නැති වුණත් අපි පීනනවා. දැන් බලන්න, දැන් ජීවිතේ මේ හැමදේටම වඩා ජීවිතේ වටිනවා කියන අය මොනවා හරි පුංචි දෙයක් වෙනුවෙන් ජීවිතේ කොයිතරම් දුරට ඔබ නාස්ති කරගන්නවද? අඬ ජීවත් වෙනවා, වැළපීමෙන් ජීවත් වෙනවා, අධෛර්යයෙන් ජීවත් වෙනවා. උදේ නැගිටින්නේ බොහොම වේදනාවෙන්, රෑ නිදාගන්නේ බොහොම වේදනාවෙන්, කලකිරීමෙන්. කිසිම සතුටක් නැහැ, සමාදානයක් නැහැ, hina වෙන්න බෑ, කෑම වේලක් කන්න බෑ, ලස්සනට අඳින්න බෑ, ලස්සනට සිතන්න බෑ. මේක තමයි අපේ මනස. ආදරණීය සහෝදර සහෝදරි, දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතේ හැමදාමත් බලවන්තව තිබෙනවා. ආමෙන්. ඒ නිසා මම කියන්න කැමතියි, ස්වාමින් වහන්සේ අද දවසේ ඔබට කතා කරනවා. වඩාත් වටින්නේ මොකද්ද? වඩාත් වැදගත් මොකද්ද? දැන් බලන්න, තව ටිකක් මම කතා කරොත් සතුර හැම වෙලාවෙම වටිනා දේ ඔබට අමතක කරලා නොවටිනා දෙයක් තුල ඔබව ගෙන යන්න බලනවා. අද රැකියාවට ගිහිල්ලා ඉද්දි රස්සාවේ පොඩි ප්‍රශ්නයක්. කවුරු හරි කිව්ව වචනයක්. ඒ වචන මොනවද කියලා මම කියන්නේ නැහැ. මොකක් හරි පොඩි හින්ට් එකක් ඔබට ගැහුවා. දැන් ඔබට ඉතින් මැරෙන්න කේන්ති. ලේ රත් වෙලා ඇසුඩ ගිහිල්ලා කේන්ති ගිහිල්ලා ඔබ ගෙදරට එනවා. ගෙදරට ආවට පස්සේ ඔබගේ භාර්යාවත් ඉවරයි, දරුවොත් ඉවරයි, නැත්නම් ස්වාම පුරුෂයා ඉවරයි. දැන් බලන්න, වටිනා වූ ඒ වෙලාව, ඔබ නිවසේ ගත කරන්නා වූ වෙලාව අර නොවටිනා කතාවක් නිසා ඔබ නැති කරගන්නවා. ඒ විතරක් නෙමෙයි, අර නොවටිනා දෙයක් තුල ඔබගේ සිත තියාගෙන ඉන්නකම් වටිනා බොහෝ දේ වෙලාවේ හානි වෙනවා. පළවෙනි එක, ඔබගේ ශරීර සෞඛ්‍ය හානි වෙනවා. ඔබ ඒ ගැන කල්පනා කරමින් ඉන්න මොකද වෙන්නේ? ඔබගේ ශරීරය තුවාල ලබනවා. ඔබ දන්නවද ඔබ බොහෝ වේදනාවෙන් සිටිද්දී ඔබ ලෙඩ වෙන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒක ඕන කෙනෙක් දන්නවා. ඔබ බොහෝම කල්පනාවක් නැතුව කලකිරීමෙන් ඉද්දී ඔබගේ අවධානය නැති වෙලා යනවා. ඔබ වාහනේ පදවන කෙනෙක් නම් ඔබ බොහොම අසීයකින් නේද පදවනවා. ඔබ නිවසරාම ඔබට කෑම වේලක් කන්න නැහැ. ඉතින් ඔබ ඒ ගැන කල්පනා කරමින් සිටිනවා නම් ඔබගේ ශරීරයට ඒක අහිත කරයි. ඊළඟට පවුලේ සමාදානයට ඒක බලපානවා. ඊළඟට දරුවෝ අතර ඔබ ගැවසෙන කාලය ඔබගේ නැති වෙලා යනවා. සමහර වෙලාවට ඒ වෙලාවේ ලොකු ගැටලුවක්, ලොකු ප්‍රශ්නයක් වෙන දෙයක් නිසා වෙන දෙයක් ඇති වුණා නම් පුංචි අනවශ්‍ය දෙයක් නිසා අවශ්‍ය බලවත් දෙයක් ඔබගේ ජීවිතේ නැති වෙලා යනවා. බලන්න සහෝදර සහෝදරි, දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ අද දවසේ මේ දෙයයි.
සතුර හැම වෙලාවෙම වැඩක් නැති දෙයක් ගැන අපිව බලන්න පොළඹවනවා. ඒ නිසා මම ඔබට කියන්න කැමතියි. right? වඩාත් වැදගත් කුමක්ද? ඔබට පුළුවන් නම් බලන් ඉන්න කෙනෙක් ඉන්නව නම් අහන්න වඩාත් වැදගත් වන්නේ කුමක්ද? වඩාත් වැදගත් වෙන්නේ අපි ජීවත් වීම. ඊටත් වඩා වැදගත් මම ක්‍රිස්තුස් වහන්සේ සමග ජීවත් වීම. ආමෙන්. හalleluya. ආදරණීය සහෝදර සහෝදරිය වඩාත් වැදගත් වෙන්නේ මොකද්ද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. වඩාත් වැදගත්. සමහර ස්වාමපුරුෂයන් ඉන්න එක කෑම වේලක ලුණු පොඩ්ඩකට මුළු ගෙදරම ප්‍රශ්න ඇති කරන අය. සමහර රුපියල් 100 200ක පොඩි දෙයකට විශාල ගැටලු ඇති කරගන්න මිනිස්සු. සමහර පාරවල බලන්න මිනිස්සු පාරවල වාහනේ යද්දී මේ පොඩි දෙයකට සමහර මිනිස්සු කැමති නැහැ තමන්ගේ වාහනේ කවුරුත් ඉස්සර කරනවට. එහෙම ඉස්සර කරා නම් ඒ සමහර ඉන්නව අසීමිතව කේන්ති කියලා ගැටලු ඇති කරගන්න අය. වඩාත් වැදගත් වන්නේ කුමක්ද? යේසුස් වහන්සේත් කිව්වා එක තැනක මෙහෙම කියනවා. නුඹේ ඇස නුඹට බාධාවක් නම් නුඹේ ඇස ගලවලා අයින් කරන්න. ඇස් දෙකම තුව අපායට යනවට හොඳ නැද්ද එක ඇසක් අතුව ස්වර්ගයට යන එක. ඉතින් යේසුස් වහන්සේ එතන අදහස් කරන්නේ වඩාත් වැදගත් දේ කුමක්ද? වඩාත් වැදගත් වන්නේ කුමක්ද? පාපයට වැටෙන අවස්ථාවන් ඔබගේ ජීවිතේ තිබෙනවා නම් ඒක කොයිතරම් යහපත් දෙයක් වුණත් වැඩක් නැහැ. සමහරට ඔබ සමහර විට වැරදි දේ කරද්දී බොහෝ මුදල් අපේ ජීවිතවලට එනවා වෙන්න පුළුවන්. ලක්ෂ ගණන්. නමුත් ඒ ලක්ෂ ගණන් මුදල් ආවට යහපත්ම වටිනාම දේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපේ ජීවිතේ නැති වෙනවා නම් අර ලක්ෂ දෙයට වඩා දෙව රාජ්‍ය තමත් වටිනවා. ක්‍රිස්තියානි රාජ්‍යය හරිම වියවුල් වෙලා තියෙන මේ කාලේ. ඒකේ වැරද්ද මිනිස්යන් දෙවියන් වහන්සේගේ දේ ගැන දකින්නව ආකාරය. ඒකේ වැරදි සුභාරංචි දේශනා කරන අයත් වැරදි. අපි ඉස්සර මම දේශනා කළා. පල්ලි එන්න. මොනවාද දෙන්නේ? ඔයාගේ ව්‍යාපාරය අපි දියුණු කරලා දෙනවා. පල්ලි එන්න. එක තට්ටුවේ තට්ටු දෙකට අපි ගහලා දෙනවා. අපි යාඥා කරනවා දෙවියන් වහන්සේ ඔබට උදව් කරනවා තට්ටු දෙකට ගහන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට මිනිස්සෙක් එද්දී දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒක නැතුව නෙමෙයි. බයිබලයේ කියනවා දුප්පතාව දූවිල්ලෙන් දෙවියන් වහන්සේ නැගිටවල රජුරුන් ඉදිරියේ ඉඳවනවා. ඒක උන්වහන්සේගේ පොරොන්දුවක්. ස්වාමීන් වහන්සේගේ සඵලත්වය අපිට අයිති. උන්වහන්සේව සොයන අපිට සඵලත්වය ඉබේම එනවා. ඒ වුණාට සඵලත්වය කියන්නේ අපේ දෙවියන් නොවේයි. ආමෙන්. යේසුස් වහන්සේ සහ මම අතරමැද කවුරුත්ම නැහැ. කිසිම දෙයක් නැහැ. උන්වහන්සේ සහ මම උන්වහන්සේ සහ මම උන්වහන්සේ සහ මම කියන්නේ මාත් එක්ක උන්වහන්සේ සහ මම උන්වහන්සේ සහ මම. ආමෙන්. ආධුනික සහෝදර සහෝදරිය මේ ලෝකේ අපිට බොහෝ දේ වැදගත්. නමුත් වඩාත් වැදගත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමග මට තියෙන සම්බන්ධතාවය. වඩාත් වැදගත් වෙන්නේ. යක්ෂයා අපේ ජීවිතේ වඩාත් වැදගත් දේ අතහැරලා නොවැදගත් දේ වෙනුවෙන් අපේ සිත අරගෙන යනවා. ඒක සතුරාගේ අන්තිම කාලේ විශාල කපටිකමක් වෙතෙනවා. විශාල රැවටීමක්. විශාල කපටිකමක් ඒක. දෙයක් නැති වුණාම අපිට දුක් වෙනවා කියන එක වෙන්න පුළුවන්. නමුත් දෙයක් නැති වුණාම අපි ජීවිතේම නැති කරගන්න ඕනේද? ආදරණීය සහෝදර සහෝදරි මම ඔබට කියන්න කැමතියි යේසුස් වහන්සේ දවසේ ඔබට කතා කරනවා. බයිබලයේ කියනවා කනස්සලු වෙන්න එපා. කනස්සලු වීමෙන් ඔබගේ උස්සට එක රියනක්වත් එකතු කරගන්න බැරි බව ශුද්ධ බයිබලයේ මතේ පොතේ කියනවා. ඔබ මොනවා ගැනද කනස්සලු වෙලා සිටින්නේ? අපි දැනගන්න ඕන අපේ මනස ගැන. අපිට තියෙන දේවල් තියෙනවා අපිට නැති දේවල් තියෙනවා. ඔබට මොනවද තියෙන්නේ? මම ඔබට කතාවක් කියන්න කැමතියි. එක දවසක් එක හොඳ මුදල් තියෙන මිනිහෙක් තමගේ පවුලත් එක්ක භාර්යාවයි තමගේ දරුවෝ දෙන්නෙකුත් එක්ක ට්‍රිප් එකක් යනවා ගම්බද පළාතකට. ඉතින් ගම් මැද්දෙන් එහෙන් මෙහෙන් ලස්සන පරිසරය සුළඟ දී ඇලවල් බල බල කුඹුරු යාවල් බල බල ඌ ගමන් කරන අතර එක මිනිහෙක් ලොකු මිටියෙකුත් අරගෙන ගල් කඩන මිනිහෙක්ව දකිනවා. දාඩිය පෙරාගෙන අවුවේ ඉතාමත් මහන්සියෙන් පොඩි කෝප් එකට තේ ටිකක් බීගෙන ඉතින් ඔහු වාහනේ නවත්තලා ටික වෙලාවක් ඉතාමත් අනුකම්පාවෙන් මේ මිනිහයා දිහා බලනවා. ඉතාමත් අනුකම්පාවෙන් මේ මිනිහයා දිහා ඔහු බලාගෙන ඉඳලා ඔහුට මේ මිනිහයා ගැන ප්‍රේමයක් අනුකම්පාවක් ඇති වෙලා ඔහු තමන්ගේ ළඟ තිබුණු කෑමත් තේත් අරගෙන මේ මිනිහයා ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම
මට ඔබ ගැන අනුකම්පාවයි දුකයි. ඔබ විඳින දුක ගැන මම ඊටම දුකින් සිටිනවා. ඒ නිසා මගේ මේ දේ පිළිගන්න කියලා ඒ මනුෂ්‍ය රෙදි ලබා දෙනවා. ඒ මනුෂ්‍ය වචනයක්වත් කතා කරන්නේ නැහැ. උසුපුරුදු පරිදි ඒ දේට ස්තුති කරමින් ඔහු නැවතත් ඔහුගේ වැඩ පටන් ගන්නවා. නැවතත් මේ ෆැමිලි එක නැත්නම් මේ පවුල තමන්ගේ ගමන පටන් ගන්නවා. ටික දුරක් මේ ගමන යද්දී හිතපු නැති විදිහට ඔහුගේ වාහනය අනතුරකටපත් වෙනවා. වාහනය අනතුරකටපත් වුණාට පස්සේ මේ පුරුෂයාගේ කකුල් දෙකම ඇවිදින්න බැරුව විශාල ලේ වාහනයක් ඇති වෙලා විශාල තුවාලයක් ඇති වෙලා විශාල කලබලයක් මේ පවුල සිද්ධ වෙනවා. ලොකු අනතුරක්. ඉතින් මේ භාර්යාවත් දරුවෝ දෙන්නත් පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා උදව් ඉල්ලනවා. ටික වෙලාවක් උදව් ඉල්ලද්දී ටික මොහොතකට කලින් Tamanට හම්බුණු අර ගල් කඩන මිනිස්සයා ඔහුට ඇවිල්ලා ඔහුගේ Tamanගේ අත් දෙකින් ඔස්සලා අරගෙන Taman දන්න කියන තවත් වාහනයකට කතා කළව රැගෙන යනවා රෝහලක් වෙත. ඊට පස්සේ මේ සහෝදරයා සෝ වුණාට පස්සේ නැවතත් ඔහු සොයාගෙන එනවා. ඔහු සොයාගෙන එද්දී ඔහු එක උත්තරයක් දෙනවා. මහත්තයෝ එදා ඔබ මට අනුකම්පා කළා. නමුත් මම අනුකම්පාව ලබන්න සුසු කෙනෙක් නොවේ. මම තව කෙනෙක්ට අනුකම්පා කරන පුද්ගලෙක්. ඔහු කියනවා අද දවසේ මම ඉන්නව මේ තත්ත්වය ගැන මම ඊටම සතුට වෙනවා. ඔබව උස්සගෙන යන්න මට පුළුවන් වීම ගැන මම ඊටම සතුට වෙනවා. ඔබ මට අනුකම්පා කළා. මට අනුකම්පා කරන මිනිසයාට නැවතත් මට යමක් කරන්න ලැබීම මගේ වාසනාවක් කියලා කියනවා. දැන් බලන්න සහෝදර සහෝදරිය. අපි හිතන දේ, හිතන විදිය, අපි කල්පනා කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ආමේ. අපි දකින්න විදිය වෙනස් වෙන්න ඕනේ. සතුට තියෙන්නේ මුදල් වල විතරක් නෙවෙයි. මුදල් වල විතරක් සතුට තියෙනවා නම් මේ ලෝකේ සතුට කියන දේ එක මනුෂ්‍යයන් පිරිසකට පමණක් සීමා වෙන්න යනවා. ඔබට හොඳ සුවසේ නිදා ගන්න පුළුවන් නම් ඔබ ආහාර ගත්තට පස්සේ ඔබට සුවසේ නිින්ද යනවා නම් ඔබට නිරෝගීකම තියෙනවා නම් ඔබ වගේ වාසනාවන්ත කෙනෙක් තව නැහැ. ආමේ. ආදරණීය සහෝදර සහෝදරිය අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි විශ්වාස කරන්නේ මොනවද? එකම දෙයයි සැබෑ වූ දෙවියන් වහන්සේ පමණයි. මම කියන්න කැමති බයිබලයේ කියනවා එසාය පොතේ උසස් වූ සියල්ලට විරුද්ධව උසස් වෙලා තියෙන සෑම දෙයකටම විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ක්‍රියාත්මක වෙනවා. හාලෙලූයා. අපි බලනවා යසාය පොතේ දෙවෙනි පරිච්ඡේද 12 වෙනි පදය මෙහෙම කියනවා. මක්නිසාද උඩගු අහංකාර සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන ලෙබනොන්හි සියලු කිහිරි ගස් වලට විරුද්ධවද බාෂාන්හි සියලු අලෝන ගස් වලට විරුද්ධවද උස්සු කඳු වලට විරුද්ධවද උසස්ව තිබෙන සියලු හෙල් වලට විරුද්ධවද උස්සු සියලු කොත් වලට විරුද්ධවද සුරක්ෂිත සියලු පවුරු වලට විරුද්ධවද තාර්ෂීෂ සියලු නැව් වලට විරුද්ධවද අලංකාර පෙනීමක් ඇති කරන සියල්ලට විරුද්ධවද ඒවා පහත් කරන පිණිස සේනාවල ස්වාමින් වහන්සේගේ දවසක් පැමිණෙන්නේ. ආමෙන්. මෙසේ මිනිසයන්ගේ උඩගුකම යටත් කරනු ලබන්නේය. මිනිසුන්ගේ ආඩම්බරයද පහත් කරනු ලබන්නේය. ස්වාමින් වහන්සේ පමණක් උසස්ම කරනු ලබන්නේය. හාලෙලූයා. සහෝදර සහෝදරිය අපි මොනවද උසස් කරන්නේ? සමහරවිට අපේ දෙවියන් වහන්සේට වඩා අපේ ජීවිතේ අපේ බුද්ධිය අපි උසස් කරගෙන තිබෙනවා. එහෙනම් ඔබගේ බුද්ධියට පහර වදින. මෙතන බලන්න. ගස්වලට විරුද්ධව, කෙත්වලට විරුද්ධව, පවුරවලට විරුද්ධව, අලංකාර පෙනුමක් දෙන සියල්ලට විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහසක් මේ පොළවේ තිබෙනවා. මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමයට විරුද්ධව නැත්නම් දෙවියන් වහන්සේගේ මහිමය අමතක වෙලා දෙවියන් වහන්සේගේ බලය අපිට අමතක වෙලා ඊට වඩා විශාලව තිබෙන සෑම දෙයකටම විරුද්ධව ස්වාමින් වහන්සේගේ ක්‍රියාවක් පවතිනවා කියලා බයිබලයේ කියනවා. ආමෙන්. මේක තුල තියෙන විශාල රහසක් ගැබ්බෙලා. ආදරණීය අම්මේ තාත්තේ අපි මොනවා ගැනද අපේ විශ්වාසය තිබෙන්නේ? හරියට අවංකව කල්පනා කරලා බලන්න. මම ඔබට උදාහරණයක් කියන්නම්. අපි යම් කිසි පොළවේ යම් තැනක අඩිය තියලා තියෙනවා. චීනයේ හරි ජපානයේ හරි භූමිකම්පාවක් ආවොත් අපි කලබල වෙන්නේ නැහැ. මොකද අපි අඩිය තියලා තියෙන ශ්‍රී ලංකාවේ අපේ ගමේ අපි අඩිය තියාගෙන ඉන්නවා අපේ පොළවේ.
නමුත් අපේ ගමේ භූමිකම්පාවක් ඇති වුණා නම් අපි කලබල වෙනවා. හේතුව තමයි භූමිකම්පාව ඇවිල්ලා තියෙන අපි අඩිය තියලා තියෙන පොළවේ. එහෙනම් ලෞකික දේවල් සෙලවෙද්දී අපේ මනස සෙලවෙනවා නම් ඒකේ පැහැදිලි තේරුම තමයි අපි අඩිය තියලා තිබෙන ලෞකික දේ මත. ආමෙන්. ලෞකික දේ මත අපි විශ්වාසය තබාගෙන සිටිනවා නම් ඒ දේවල් සෙලවෙද්දී අපි දැනගන්න ඕනේ අපි අඩිය තියන් ඉන්නේ දෙවියන් වහන්සේ මතද නැත්නම් ලෞකික දේ මතද? සහෝදර සහෝදරි නෝවාට දෙවියන් වහන්සේ කිව්වා නැවක් හදන්න නැවට නගින්න. ලෝකෙම ජලයෙන් යට වෙද්දී නෝවා කලබලුනේ නැහැ. නෝවා සිටියේ දෙවියන් වහන්සේගේ වචනේ නැමැති දෙවියන් වහන්සේ දුන්නා වූ නැව තුලයි. අද දවසේ අපි බොහෝ දේ ගැන විශ්වාස කරනවා. අපි යාඥා කරන ගැත්ත. අපි දෙවියන් වහන්සේගේ දාසයන්ට කියලා ඔලුවට අත්‍යා ගන්න ගැත්ත. නමුත් අපි විශ්වාස කරන්නේ ආදරණීය අම්මේ තාත්තේ අපි තුල අපිට පේන ඇහැට පේන දේවල් පමණයි. අපි මිනිස්යන්ව විශ්වාස කරනවා. ඔබ දන්නවද? කවුරු හරි කෙනෙක් ගැන විශ්වාස කරලා ජීවත් වෙන්න යනවා නම් ඒ මිනිස්යාගේ උපකාරීතා ඉක්මනින් නැති වෙනවා කියලා ඔබට. සමහර රැකියාවන් අපි විශ්වාස කරලා ජීවත් වෙනවා. මේ රස්සාව නිසා මට බලන්න අපි කොච්චර කතා කරනවද? අපේ කටින් වචනෙන් අපි මේ දේවල් වලට මහිමයක් දෙනවද? නියම රස්සාව. නියම මිනිසෙක්, නියම යාළුවෙක්, නියම නෑදෑයෙක් අපිට මාර විදිහට උදව් කරනවා. හරියට බැලුවොත් ටික දවසක් ඇද්දි මේ උපකාරය නැති වෙනව නේද? ඒකේ තේරුම මොකද්ද? ඔබගේ මුඛයෙන් ඔබ උසස් කරන සෑම දෙයක්ම ඔබට අහිමි වේවි. යක්ෂයා ඔබගේ ජීවිතේ දිහා ඔබ යමක් උසස් කරනවාද ඒ උසස් කරන දෙයට විරුද්ධව ඔහුගේ පහර ක්‍රියාත්මක වෙනවා. එන ආදරණීය අම්මේ තාත්තේ අපිට උසස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ පමණයි. අපි මොකද සතුරා උදාහරණයක් විදිහට ඔබ යමකට යම් කිසි දෙයකට අසීමිතව ආදරය කරනවා නම් හරි ඒ ආදරය කරන දේ රිදවලා යක්ෂයා උත්සාහ කරනවා අපව රිදවන්න. හේතුව අපිත් වැරදිනේ. මොකද දෙවියන් වහන්සේ උසස් කරන්න ඕන අපි මිනිස්සෙක් උසස් කරගෙන සිටිනවා නම් ඒ මිනිස්සයා තමයි අපේ ජීවිතේ දෙවියන් වෙලා ඉන්නේ. එතකොට බලන්න මම විශ්වාස කරන්නේ කාවද? මිනිස්යාවද දෙවියන් වහන්සේවද? දෙවියන් වහන්සේ විශ්වාස කරන මිනිසයා කවදාවත් ලෞකික දේ මත තමන්ගේ ජීවිතය රඳා පවත්වන්නේ නැත. ආමෙන්. රැකියාව සෙලුණාට ඔහු සෙලවෙන්නේ නැහැ. වාහනේ සෙලුණාට ඔහු සෙලවෙන්නේ නැහැ. ගේ සෙලුණාට ඔහු සෙලවෙන්නේ නැහැ. හේතුව ඔහු පාතබා තිබෙන්නේ නොසෙල්වෙන්නව පර්වතයක් මත. දෙවියන් වහන්සේ පර්වතයක් බයිබලයේ කියනවා සෙලවෙන්නේ නැති පාද පර්වතයක් තුල උන්වහන්සේ අපේ පාද තබනවා කියලා. ආමෙන්. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරි මේ අද දවසේ මම ඔබට කතා කරන්න යන්නේ කාලය ඉතාමත් වේගෙන් ගෙවිලා යනවා. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. පොඩ්ඩක් ගිය සති කිහිපය මේ මාස කිහිපය කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන් කුමක්ද බැරිද මොකක්ද කියලා ඔබට තේරෙනවා. මොකක්ද විශ්වාස කරන්න පුළුවන්? ලෝකේ තියෙන ප්‍රධාන නගර එක තප්පර ගානකින් සම්පූර්ණයෙන් වැහිලා ගියා. තාක්ෂණය නැති වෙලා ගියා. ශක්තිය නැති වෙලා ගියා. ඔබට පේනවද? කිසිම දෙයක් මත විශ්වාස කරන්න අපිට බෑ. අපේ රැකියාවන් වලට යන්න බැරුව අපි ගෙවල් වල හිටියා. අපේ ආදායම නැති වුණා. බලන්න ආදරණීය අම්මේ තාත්තේ මේවා මතයි නේද අපි ජීවත් වුනේ මෙතරම් කාලයක්. අපි සමහර විට යාඥා කරන්න විනාඩි දෙකක්වත් අපි දෙන්නේ නැහැ. නමුත් අපි ටීවී එකේ පැය එකමාරයි දෙකයි ටෙලිවිෂන් එක ඉස්සරහා ඉඳගෙන අපි සමහර දේවල් නරඹනවා. දෙවියන් වහන්සේගේ වචනට අපි ඉඩ දෙන්නේ නැහැ. අද දවසේ මම මේ දේශනාව අවසන් කරන්නට යන්නේ. මම ඔබට කියන්න කැමතියි. ඔබ හැම වෙලාවෙම කියන්න ස්වාමින් වහන්සේ මගේ සැපයීමයි. ආමෙන්. දෙවියන් වහන්සේ දුන්නොත් මම ලබා ගන්න යනවා. මේ ලෝකේ තියෙන කිසිම දෙයකට ගෞරවය දෙන්න එපා. ඔබ ළඟ තියෙන හැකියාවන්, ඔබ ළඟ තියෙන දේවල්, ලෞකික දේවල්, ලෞකික භාණ්ඩ, ඔබගේ නිවස වෙන්න පුළුවන්, ඔබගේ ජීවිතයේ අලංකාරයේ රූපයේ ලස්සනට ගෞරවයක් ඇති වෙන්න දෙන්න එපා. හලෙලූයා. මිනිස්සෙක් වුණාම සමහර මිනිස්සයන් හරි ලස්සනයි. ඔබ ලස්සන වෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක් ඔබගේ රූපය ප්‍රශංසා කරන විදිහට ඔබට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒක දෙවියන් වහන්සේගේ ඉදිරියේ වැරද්දක්. ආමෙන්. මොකද ඔබගේ රූපයට වඩා ඔබට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ ඔසවන්න. ඔබට තියෙනවා වෙන්න පුළුවන් ලස්සන දේවල්. නමුත් මිනිස්සෙගේ ආකර්ෂණීය ලස්සන දේවල් වලට ලබා ගැනීම වැරදි. මොකද උසස් වෙන්නට ඕනේ දෙවියන් වහන්සේ පමණයි. මේ ලෝකේ දෙවියන් වහන්සේට වඩා උසස් වෙන්නව කිසිම දෙයක් මේ පොළවේ සදාකල් පවතින්න යන්නේ නැහැ. එහෙනම් සහෝදර සහෝදරිය කවුරු ඇහුවොත් පාස්ටර්
මට තියෙන දේවල් කොහොමද මම තියාගෙන ඉන්නේ? කොහොමද මම ස්ථීරව පවත්වගෙන යන්නේ? මං කියනවා ඒ දේවල් ඔසවන එක නවත්තන්න. ඒ දේවල් වලට ගෞරවය දෙන්න එපා. බයිබලයේ කියන රූප නමස්කාරය කරන්න එපා. අපි අපේ අතුලාන්තයේ යමක් ගැන බලාපොරොත්තු ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ගැන බලාපොරොත්තු ඉන්නවා නම් ඒකත් රූප නමස්කාරයක් තමයි. පිටරටින් අපේ අයියා මට උදව් කරයි. එතකොට යාඥා කරපු ගමන් මට මතක් වෙන පිටරටින් අයියා රයිට් එයා දෙයිල් මේ මාසෙත් මට මේ වගේ මුදලක්. දැන් ඇත්තටම ඔබ විශ්වාස කරන්නේ පිටරටින් අයියාවද නැත්නම් ඔබවද? ඔබ තුල ඉන්න දෙවියන් වහන්සේවද? පිටරටින් අයියා මේ මාස සල්ලි දුන්නා වෙන්න පුළුවන්. ලබන මාසේ ඔයා දුන්නත් එකයි නැතත් එකයි දෙවියන් වහන්සේ මට දෙනවා. එච්චරයි. ආමෙන්. හාලෙලූයා. එහෙනම් සහෝදර සහෝදරිය මේ දේවචනයම අවසන් කරන්නට යනවා. සියලු දේට වඩා අපි ස්වාමින් වහන්සේ විශ්වාස කරමු. සියලු දේට වඩා උන්වහන්සේව අදහමු. යක්ෂයාගේ රැවටිලිකාරකෙන් අපි ගැලවෙමු. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ජේසුස් පිටයි. හැම කෙනෙක්ම මේ දේශනාව අහන්න. ඒ වගේම තමයි ඔබගේ යහළුවන් වෙතට මේ දේශනාව යවන්න. අපේ channel එක subscribe කරන්න. අපිත් එක්ක රැඳෙන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් මේ දේශනාව සම්බන්ධව තව දැනගන්න ඕන දෙයක් තියෙනවා පල්ලෙහා කමෙන්ට් කරන්න. දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරන සේක්වා. හැමෝටම සමාදාන වේවා. ජේසුස් පිටයි.